සංඝං මහපොළොව මත මිනිසා විසින් සිදු කළ ඉදිකිරීම් අතරින් දාගැබ ස්තූපය යනු බැබලෙන සුදුපාට ගර්භයන්ගෙන්ද ශෝභමාන උල් කොත් කැරලිවලින්ද යුක්ත ස්වභාවික දර්ශනයට ආගයන් එකතු කළ පූජනීය සංස්කෘතික දායාදයකි. ලංකාවේ මෙන්ම බුරුමය, සියම හා කාම්බෝජය යන දකුණු ආසියාවේ බෞද්ධ රටවල පවතින ස්තූපය වූ කලි සෑම බෞද්ධ විහාරස්ථානයකටම අත්‍යවශ්‍ය පූජනීය අංගයකි. බුදුන් වහන්සේගේ හෝ වෙනත් රහත් නමකගේ හෝ බොහෝ විට ලේෂමාත්‍රයක පමණින් හෝ ශරීර ධාතුවක් සියලුම ස්තූප තුළ නිදන් කොට ඇතැයි විශ්වාස කරන බැවින් ශ්‍රද්ධාවන්තයෝ ස්තූප හෙවත් දාගැබට ජීවමාන බුදුන් වහන්සේ නම දෙන්නාක් මෙන් වන්දනාමාන කරති. දාගැබ ගැන කතා කරනකොට අපි මේ දාගැබ කියන්නේ මොකක්ද කියන එක බලා ගන්න ඕනේ. මේ වචනේ විග්‍රහය දාගැබ කියන වචනය ධාතු ගර්භ, ඒ වගේම වෙහෙර, ඒ වගේම චේතිය ආදී විවිධ නම් වලින් ඇවිල්ලා තියෙනවා. විවිධ ස්වරූපෙන් ඉදිරිපත් වෙලා. ඒ කොහොම කතා කළත් ධාතු ගර්භ දාගැබ කියන එකේ අර්ථය වෙන්නේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුගේ ධාතුන් වහන්සේලා නිදන් කොට තනන එක තමයි දාගැබ කියලා අදහස් වෙලා තියෙන්නේ. ලංකාවේ පවතින ස්තූප අතර මහා ස්තූප හෙවත් මහා දාගැබ් නමින් හැඳින්වෙන විශේෂ ස්තූප කිහිපයක්ද පවතී. රුවන්වැලි මහා ස්තූපය, මිරිසවැටිය, අභයකිරිය, ජේතවනාරාමය, තිස්ස මහාරාමය, දීඝවාපිය ආදී වශයෙන් වසර දහස් ගණනක් පුරා පිදුම් ලබන මේ මහා ස්තූප යනු ශාස්ත්‍රීයත්වයත් රාජ්‍යත්වයත් බලකැන් වූ අනෝන පුරාවිද්‍යාත්මක අගයන්ගෙන් යුත් ජාතියේ සංස්කෘතික දායාදයෝ වෙති. දැන් ලංකාවේ තියෙනවා මහා සෑය සංකල්පය කියලා එකක්. මේ මහා සෑය ලෝකෙටම තියෙන එකයි. ඒක තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය. එතකොට මේ මහා සෑයක් වෙන්න විශේෂයෙන්ම තියෙන්න ඕන පළවෙනිම කාරණය තමයි මේ මහා සෑයක් තුල ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාම වැඩ ඉන්න ඕනේ. එතකොට අපි අහලා තිනවා ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා මේ රුවන්වැලි මහා සෑයේ වැඩ ඉන්නවා කියලා. එතකොට මේ මහා සෑයේ විශේෂිත ලක්ෂණ ගණනාවක් තියෙනවා. දාගැබක තියෙනවානේ සලපතල මළුව, මහා මළුව, වැලි මළුව, ගජන් මළුව. දැන් රුවන්වැලි සෑයේ තියෙන ප්‍රධානම කාරණය තමයි මේ මළු හතරක් තියෙනවා. වෙන ලංකාවේ වෙන කිසිම චෛත්‍යයක මේ මහා මළු හතරම නැහැ. රුවන්වැලි සෑයේ ප්‍රධානම දේ තමයි අර පේසාවලලු, ධාතු ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත, චූඩාමාණික්කය කියන මේ ලක්ෂණ වලට අමතරව වාහල් කඩ, ඇත් පවුර මේ කියන මහා විශාල ලක්ෂණ ගොඩාක් තියෙනවා. ඒ නිසා අපේ ලංකාවේ ආව සම්ප්‍රදායක් මේ මහා සෑය සම්ප්‍රදාය. අනුරාධපුරයේ ගත්තොත් රුවන්වැලි සෑය ළඟම බසවක්කුළම හදලා තියෙන්නේ. බසවක්කුළම හිඳෙන් නැති වෙන්න රජුරෝ යොදපු උපක්‍රමය තමයි එතන ළඟම වැවක් ඉදි කරන එක. එතකොට මහා පරාක්‍රම සමුද්‍රයේ ගාවම තමයි මහා විශාල චෛත්‍යය හදලා තියෙන්නේ. මොකද මහා පරාක්‍රම සමුද්‍රයේ වතුර ටික සම්බන්ධයි මේ චෛත්‍යයත් එක්කලා. මේ චෛත්‍යයේ තියෙන තාක්කල් මේක හිඳෙන්නේ නැති බව. නිසා මේ වැවයි දාගැබයි කියන සංකල්පය ඇතුලේ භෞතිකව බැඳිච්ච විශ්ව ශක්තියකුත් තියෙනවා. එතකොට ඒ නිසා තමයි දැන් සොලින් වාගේ අය පහර දෙනකොට වැව් බන්ට් එක කඩලා නැවතුනේ නැහැ. ඒ වැව් කන්ද කඩලා නැවතුනේ නැහැ. ඒගොල්ලෝ එතනම තිබිච්ච දෙවල මහා සෑයත් විනාශ කරනවා. ඒ වගේ වැවයි දාගැබයි අතර තියෙන මහා සම්බන්ධය වලාකුළු ඇදගත් ස්වභාවය නිසා අපේ රටේ මහරජවලු
රජරට වැව් ගොඩාක් කරලා චෛත්‍යත් ගොඩාක් එතනම හැදුවා. ඒකට හේතුව තමයි මේ වැව්වල මහා ජලධාරිතාව සම්බන්ධ වුණේ මෙන්න මේ දාගැබත් එක්කලා. ඒ නිසා සෑම රජෙක්ම දාගැබයි වැවයි එකට බද්ධ කරන්න වග බලාගත්තා. ශාස්ත්‍රීයත්වයට පත්වීම සඳහා කිසියම් රාජ්‍යයකට එහි නිවහල්භාවය, නිදහස සහ සුරක්ෂිතභාවය යනු අත්‍යවශ්‍ය මහා සාධකයෝ ලෙස සැලකේ. පෙරදිග ධාන්‍යාකාරය බවට එදා මේ රට පත්කර ගැනීම සඳහා රටේ ගොවි ජනතාවට අවශ්‍ය ජවයත් ශක්තියත් ලබාදීම සිදුවූයේ එකල පාලක රාජ්‍යත්වය විසින් ඔවුනට දායාද කළ සුරක්ෂිතභාවය හෙවත් ජාතික ආරක්ෂාවයි. සන්නාහ සන්නද්ධ ක්‍රියාදාමයකින් හෙවත් යුද්ධයකින් රටක ජාතික ආරක්ෂාව තහවුරු කරගත යුතු සෑම කල්හීම මව්වරුන්ට තම ආදරණීය පිරිමි දරුවන් ඒ සඳහා දායාද කිරීමට සිදුවීම පුරාතනයේ සිට පැවතෙන සම්ප්‍රදායකි. ආයුධ පහකින් සමන්විත රූපයක් රන් තහඩුවක ඔබා සටහන් කොට එය පංචායුධයක් ලෙස අලුත උපන් තම දරුවාගේ කෙළ පෙළඳවීම යනු මව්වරු විසින් තම පුත්‍රයාට දේශයේ ආරක්ෂාව පැවරීමේ මංගල අවස්ථාව ලෙස ඉතිහාසයේ සඳහන් ඇත. අපි මේ දාගැබ ගැන කතා කරනකොට දාගැබ ජාතියේ ආරක්ෂක සංකේතයක්. සාමයේ සංකේතයක්, ආරක්ෂාවේ සංකේතයක්, මිනිසුන්ගේ ආධ්‍යාත්මයේ සංකේතයක්. ඒ නිසා හෙළ බෞද්ධයා බුදුදහමත් එක්ක සම්බන්ධ වෙච්ච මහා ආධ්‍යාත්මික සංස්කෘතියක් කියන එකක් අපිට තියෙනවා. අපි බැලුවොත් එහෙම පුංචි කාලේ දරුවෙකුට අපි පළඳනවා බත් කවන මොහොතේ පංචායුධයක්. දැන් මේ පංචායුධය කියන සංකල්පය මහා ගැඹුරුයි. එතකොට පංචායුධයක් දරුවෙකුට දාන්න නම් අපේ හෙලේ මොකද්ද තියෙන්න ඕනේ? පළවෙනිම දේ තමයි දරුවා ඉපදිලා දින 5කට පස්සේ තමයි පංචායුධය තනන්න පටන් ගන්න. මේ පංචායුධය කියන එකේ තියෙනවා ආයුධ පහ. මොකද්ද මේ ආයුධ පහ? කඩුව, දුන්න, සංකය, ත්‍රිශූලය, තෝමරය. මේ කියන කාරණා පහ. මේක තමයි පංචායුධය. මේ ආයුධ පහේ මහා ගැඹුරු සංකල්පයක් තියෙනවා. මිනිහෙකුගේ යුද්ධයක් දිනන්න නම් කිසිවෙකුට මේ පුජ්‍යලයාව පරාද කරන්න නොහැකි වෙන්න තරමේ ශක්ති සම්පන්න පුජ්‍යලයෙකුට නම් මේ ආයුධ පහේ තියෙන සංකල්පයත් එක්කලා බද්ධ වෙන්න ඕනේ. එහෙනම් පංචායුධය දැන් ත්‍රිශූලය තියෙනවා මේක. ත්‍රිශූලය කියලා කියන්නේ තුනුරුවන හිතේ තියෙන්න ඕනේ. බුදුන් දහම් සඟුන් එක්කලා ඉන්න පුජ්‍යලයාට කිසි කෙනෙකුට හානියක් කරන්න බෑ කියන එක. ඊළඟට මේකේ තියෙනවා තෝමරය. මේ තෝමරය කියන එකේ ස්වභාවය තමයි මෙහෙම ගහපුවාම ගිහිල්ලා ආය අහපව් වෙනවා. එහෙනම් පුජ්‍යලයකුගේ බෙල්ල එල්ලලා තියෙනවා නම් තෝමරය, ඒකේ සලකුණ තියෙනවා නම් ඒ පුජ්‍යලයා දන්නවා මං කරන සියලු ක්‍රියාවන්හි ප්‍රතිඵලය අහපව් මං කරා වෙනවා කියලා. දුන්න. මොකද්ද මේ දුන්න කියලා කියන්නේ? දුන්නේ ඉලක්කය වරදිනවා හොඳ සිහියෙන් සතිපට්ඨානයෙන් තොරව ගත්ත ඉලක්කයක් නම් එල්ල කරේ ඊතලය ඒ ඉලක්කය වරදිනවා. එහෙනම් ජීවිතේට මිනිහෙකුට ශ්‍රේෂ්ඨ ඉලක්කයක් තිබිය යුතුයි. ආන්ගේ ඉලක්කයත් එක්ක ගියොත් තමයි අපිට දිනන්න පුළුවන්. ඊළඟට කඩුව. මොකද්ද මේ කඩුවෙන් කියන්නේ? කඩුව කියලා කියන්නේ මේකට බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. පුජ්‍යලේකුගේ කායික ශක්තිය හසුරු කුසලතාවය නයිපුන්න පුජ්‍යලේකු විය යුතුයි. එහෙනම් කඩුවෙන් කියන්නේ මේ පුජ්‍යලයා අතිදක්ෂයෙක්. අවසානම එක තමයි සංකය. සංකේ කියලා කියන්නේ පිරිසිදුභාවය, පවිත්‍රතාවයේ සංකේතය. බුදු පියාණන් වහන්සේගේ පාද දෙකේ තියෙන සුපතිට්ඨති පාදෝ හෝති කියපු තැන තියෙන උබෝහි පාණි තලේහි චක්කානි ජාතා හොන්ති. බුදු පියාණන් වහන්සේගේ මේ පිරිසිදු වූ මොනවට දැවී ඇති නිම්මලලු සහිත සංක දෙකක් පාදේ මැවිලා තියෙනවා. ඒ කියන්නේ පිරිසිදු ශ්‍රේෂ්ඨ සංකල්පනාව. එහෙනම්
පංචායුධය කියලා කියන්නේ නිසි ඉලක්කයක් නොවැරදින ඉලක්කයක් තියෙන බව, තමා ඊටාම අති දක්ෂයෙකු විච්චි බව, ඔහු තුනුරුවන අදහන බව, ඔහු කර්ම විපාක දන්නා බව, ඔහු පිරිසිදු බව. මේ කියන ආයුධ පහ කෙනෙකුට දාලා පංචායුධයක් එල්ලලා සමාජයට දැම්මට පස්සේ ඔහුට සැබෑම ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් අයිතියක් තිබ්බ මේ ගුණ පහ තියෙන ඉඳා. මේ ලෝකේ විවිධාකාර වෘත්තීන් තියෙනවා. අපේ රටේ විවිධාකාර වෘත්තීන් තියෙනවා. හැබැයි හැම වෘත්තියකම අවසානයේ තමන්ගේ ජීවිතයේ දියුණුව එමත් නැත්නම් තමන්ගේ අමුදරුවන් සමග සතුටින් ජීවත් වීම අපේක්ෂා කරගෙන තමයි මේ වෘත්තීන් සිද්ධ කරන්නේ. හැබැයි රණවිරුවා රණවිපට යන්නේ ජීවිතේ පව අතහැරලා. ඒ නිසා රණවිරුවාගේ ඒ ගමන උත්තරීතර පරිත්‍යාගයක්. මේක අපිට සඳහන් කරන්න වෙන්නේ බොහෝ දෙනෙක්ගේ යහපත ජීවිතය අත්හැරීමේ බෝධිසත්ව පරමාදර්ශයටයි. ওই ජාතක කතාවල තියෙන සස ජාතකය අරන් බලන්න. ඒක තමන්ගේ ජීවිතේ දාන පාරමිතාව හැටියට පුදන එක. වරණ ජාතකය අරන් බලන්න. හස්ති රාජ්‍යයක් හැටියට තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා. ඒ නිසා ජීවිත පරිත්‍යාගයෙන් අන්‍යයාගේ යහපත සලසා දීම බෝධිසත්ව ගතියක්. ඒක තවත් රැකියාවකට ලඝු කරන්න බෑ කියන එක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. යුද හමුදා සේවය කියන්නේ ඇත්තටම මව්බිම ආරක්ෂා කිරීම තමයි පළවෙනි රාජකාරිය. ඒ වගේම දෙවෙනි රාජකාරිය වෙන්නේ මව්බිමේ වාසය කරන අපේ ජනතාව ආරක්ෂා කිරීම. සමස්තයක් වශයෙන් ගත්තාම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තමයි හමුදා සේවය කියලා කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වසර 30ක් දක්වා ඇදී ගිය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය 2009 වසරේදී ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් ජයග්‍රහණය කිරීම ඓතිහාසික විජයග්‍රහණයකි. 30,000කට අධික ත්‍රිවිධ හමුදා සෙබළුන් ගණනාවකගේ ජීවිත පූජාවෙන් උදා කරගත් එම ජයග්‍රහණය යනු සාමය උදෙසා සිදු කළ ඓතිහාසික සාම සංග්‍රාමයකි. මව්බිමේට අහිමිව තිබිච්ච ත්‍රස්තවාදීන්ගේ බලයට පාලනයට නතු වෙලා තිබිච්ච අපේ මව්බිමට අයත් හැම බිම් අඟලක්ම නැවත නිදහස් කර ගැනීමත් ඒ වගේම ඒ මව්බිම තුල ජීවත් වෙන සියලුම දෙනාට ආරක්ෂාව සහතික කරලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් කිරීමත් සඳහා මේ කුරිරුද්දේ නිමා කිරීම තමයි මේ හමුදාවල තිබිච්ච අභිමතාර්ථය. ඈත අතීතයේ පටන්ම ශ්‍රී ලංකාව තුළ සිදු වූ සෑම යුද්ධයකදීම ශ්‍රී ලංකා රජයන් විසින් සිදු කළේ වෙනත් රටක දේපලක් සම්පතක් අත්පත් කරගැනීමේ අභිප්‍රායෙන් සිදු කළ යුද්ධ නොව විවිධ වූ ආක්‍රමණිකයන්ගෙන් තම රටත් ජනතාවත් මුදවා ගැනීමේ මානුෂීය සංග්‍රාමයන්ය. සම්මාවායාමෝ චිරං චින්තතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං. දුටුගැමුණු රජුරුවන්ගේ මාගේ මේ ව්‍යායාමයේ රජසැප පිණිස නොව සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිත භාවයේ පිණිසයි කියන ඒ තේමාව යටතේ සිදු කරපු ඒ යුද්ධය අවසන් කරපු සෙබළුන්ව ඔවුන්ගේ යුද්ධ මානසිකත්වය වෙනස් කරලා ඒ වෙනුවට ඔවුන්ට තමන්ගේ මනස තැම්පත්ව එක්සිත්ව ඒ වගේම තමන්ගේ මනස ආගමික තත්ත්වයක් තුළ මෙහෙවන්නට අවශ්‍ය ආකාරයට රජුරෝ එදා රුවන්වැලි මහා චෛත්‍ය ඉදිකිරීම ආරම්භ කළා. එයින් වසර 1700කට පසු ලංකා තරණි තලය මත උතුම් වූ රුවන්වැලි සෑයට දෙවෙනි වන මහා ස්තූප පූජාවක් ජනතාවට දායාද කිරීමේ මහා පුණ්‍ය කර්මය ලක් රජය ප්‍රමුඛ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය විසින් මේ වන විට නිම කර තිබේ. මව්බිම වෙනුවෙන් අභීතව සටන් කළා සතුරා ඉදිරියේ නිර්භීත සටනක යෙදී සිටිද්දී මියගිය ඒ රණවිරුවන් වෙනුවෙනොත් ඒ වගේම එවැනිම ලෙසට ඒ සටනේ යෙදී සිටියදී බරපතල ලෙස තුවාල ලබා අද රෝදපුටු උඩට ඇඳන් උඩට වෙලා ඉන්න
ඒ රණවිරුවන් වෙනුවනුත් සියලු දෙනාම සිහි කිරීම සහ ඔවුන්ට උපහාරයක් දැක්වීම සඳහාත් ඒ වගේම 30 වසරක තිස්සේ පැවතිමේ යුද්ධයේ ශාපය නිම කිරීම සනිටුහන් කිරීම සඳහා තමයි මේ සඳහිරුසෑ රාජානන් ඉදිකිරීමට එවකට ජනාධිපතිවරයා වූ පස්වන විධායක ජනාධිපති එවකට සේනාධිනායක අද වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුන් ක්‍රියා කළේ. ඒ වගේම එම අදහස ඔළුවට අරගෙන එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නට එවකට ආරක්ෂක ලේකම්ව සිටි අද අපේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඒ කර්තව්‍ය ඉටු කිරීමට ඉදිරියට ඇවිල්ලා ත්‍රිවිධ හමුදාවත් සිවිල් ආරක්ෂක බලකායත් යොදලා මේ මහා සෑය ඉදිකිරීමට කටයුතු කරේ ඒ සඳහායි. මේ දාගබේ වැඩ කටයුතු ආරම්භ වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි කාලයේදී. එතුමා යෝජනා කළ එතුමාගෙන් ඉල්ලීමක් ආවා අනුරාධපුර පූජනීය නගරය තුල නමුත් පුරාවස්තු නොමැති තැනක මේ දාගබ හදන්නට අවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒ අනුව දෙපාර්තමේන්තුව යෝජනා 4ක් ආවා. සීමා බෝධීන් වහන්සේ සහ රුවන්වැලිසෑය අතර පැරණි කරත්ත ගාලා තිබුණු ස්ථානය නටබුන් නැහැ කියන යෝජනාව ආවා. නමුත් ඒ ස්ථානය අපි කැණීම් කරලා බලනකොට එතන නටබුන් මතු වුණා. ඉන් පස්සේ යෝජනාවක් ආවා ඇතුල් නගරය තුල පුරාණ රජමාලිගාවේ තියෙන ස්ථානයේ එක කොටසක නටබුන් නැති බව පොළොව මත පිටට පෙනෙන්නට තිබුණා. ඉතින් මේ ස්ථානය නැවතත් අපි කැණීම් කළා. එතනත් නටබුන් අනාවරණය වුණා. ඉන් පසුව අපිට උපදෙස් ලැබුණා ආසන්නයේ තියෙන වැඩි ඈතකට යන්නේ නැතුව පූජා නගරයට එක්ක තියෙන සම්බන්ධතාවය බිඳෙන්නේ නැතිව ආසන්නම තැනක පුරාවස්තු නැති කොටස මේකට යෝජනා කරන්නයි කියලා. ඊට පස්සේ අපි වර්තමාන දාගබ තනා තිබෙන කොටස යෝජනා කළේ. එතන අපි කැණීම් කළා. අපි 100%ක්ම තහවුරු කරගත්තා මේ භූමියේ පුරාවස්තු නැහැ කියලා. මේ පුරාවස්තු නොතිබීම මතත් ඒ වගේම දාගබ හදන්නට අවශ්‍ය තරම් බිම් ප්‍රමාණයක් තිබුණ නිසාත් ওই වර්තමාන දාගබ හදපු ස්ථානයේ අපි සුදුසුයි කියලා අපේ නිර්දේශය යෝජනාව අපි ලබා දුන්නා. මේ ස්තූපයක් ඉදිකිරීම සාමාන්‍ය ඉංජිනේරු ඉදිකිරීමකට එහා ගිය අවස්ථාවක්. ඒ කියන්නේ සාමාන්‍ය ඉංජිනේරු ඉදිකිරීමක් කියලා මම අදහස් කරේ ගොඩනැගිල්ලක් නැත්නම් තට්ටු ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් වැනි දෙයක් සාමාන්‍ය ඉංජිනේරු. මේ ආගමික ගොඩනැගිල්ලන් නිසා මේ සඳහා කළ යුතු සියලුම පුද පූජා විධි සිරිත් පිරිත් සහ ඒ වාස්තු විද්‍යාත්මක ගුණාංග ඇතුළත් කර යුතුයි. මේදී විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන මංජුශ්‍රී වාස්තු විද්‍යා ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථයෙන් අපි විශාල ප්‍රයෝජනයක් ලබා ගත්තා. මෙහි සඳහන් වෙනවා වාස්තු විද්‍යාත්මකව විහාරාරාම කරන්නේ කොහොමද, මොන විදිය දිශානුව පිහිටව ගන්නේ කොහොමද? ඒකේ ඒ පොතේ තියෙනවා ස්තූපයක් කියන්නේ චෛත්‍ය ලක්ෂණ කියන කොටසේ ස්තූපයක මුලේ ඉඳලා භූමි පරීක්ෂාව කොහොමද භූමිය තෝරගන්නේ, ඒ තෝරගන්න ප්‍රදේශය කොහොමද, ඒ වගේ සහ පළවෙනිම නිදන් වස්තු මොන විදිහට තැන්පත් කරන්න ඕනේ, මොන මොන දිශාවන් ඕනද කියලා ඒක විස්තර කරලා තියෙනවා. මූලිකවම ආරක්ෂා සඳහා තබන මුල්ගල තැන්පත් කිරීම සිදු කළා ඒ 2011 නොවැම්බර් 22 වෙනිදා. පාදම සකස් කිරීම සඳහා අපි කැණීම් කටයුතු කරනකොට පිහිටි ගල දක්වා පස් ඉවත් කරන්න අපට සිද්ධ වුණා. ඒ වනුව තමයි අපි තීරණය කළේ පාදම ස්වභාවික ද්‍රව්‍ය වලින්ම නිර්මාණය කරලා ඉදි කරන්න අවශ්‍යයි කියන එක. පිහිටි ගලේ සිට පොළොව මට්ටම දක්වා තට්ටුවෙන් තට්ටුව 6 නම් මේ කළුගල් තට්ටුවක් අතුරලා ඒ මත ABC තැන්පත් කරලා ඒක හොඳින් තද කරලා වතුර දාලා රෝලර් එකකින් හොඳින්ම මේ තද කිරීම කරුවා. ඒ වගේ තට්ටුවෙන් තට්ටුව අපි පොළොව මට්ටම දක්වාම මේ පාදම නිර්මාණය කරුවා. ඒ ඇත්ත වශයෙන්ම මේ කෘතිමව සකස් කරන ලද කළු ගලක් තමයි. ඉතින් කෘතිමව සකස් කරන කළු ගල මත තමයි මේ ස්තූපය ඉදිකිරීම කටයුතු සිදු කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඉදිකිරීම කටයුතු සඳහා ලැබෙන මුදල් ලැබෙන්නේ බෞද්ධ ජනතාවගේ පරිත්‍යාගයෙන්. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාවෙන් යම්කිසි මුදලක් මාසිකව මේ සඳහා වෙන් කරනවා. ඒ මුදලයි මේ ස්ථානයට පැමිණෙන සදහැවතුන් විසින් පරිත්‍යාග කරන මුදල වලින් තමයි මේ ස්ථානයේ මේ ඉදිකිරීම කටයුතු සියලුම දේවල්වලට මුදල් ලැබෙන්නේ. ඊට අමතරව මේ සඳහා අවශ්‍ය වෙන ගඩොල් නිෂ්පාදනය කිරීම,
ඒ සඳහා පස් ලබා ගැනීම, දර ලබා ගැනීම වැනි කටයුතු, වැලි ලබා ගැනීම, හුණු සකස් කර ගැනීම සිදු කරනු ලබන්නේ අපේ රණවිරු සමාජිකයන්ගේ දෑතීම තමයි. සඳරුසෑය ස්තූපය විශ්කම්භය අඩි 255ක් වෙනවා, උස අඩි 282යි, අඟල් 6ක් වෙනවා. ඉතින් මේක විශේෂිත ස්තූපයක් වන්නේ දැනට රුවන්වැලිය මහා ස්තූපයට පමණක් මුසින් දෙවෙනි වන නිසායි. සඳරුසෑ ව්‍යාපෘතියට ඇස්තමේන්තු කරලා තිබෙනවා ගඩොල් 2,50,00,000ක්. එතකොට අපි නාවික හමුදාව, එවැගේම යුද හමුදාව, ගුවන් හමුදාව, එකතු සිවිලාර්ශ බලකාය. අපි 4 ගොල්ලක් එකතු වෙලා තමයි මේ සියලු අමුද්‍රව්‍ය සපයන්නේ. දැන් නාවික හමුදාවේ විශේෂයෙන්ම අපිට තියෙන්නේ ගඩොල් සැපයීම. මේ ගල් කඩවල කියන ප්‍රදේශයේ ඇත්තටම ගඩොල් නිෂ්පාදනයට පෙර කාලේ ඉඳලම අතීතයේ ඉඳලම හොඳ ස්ථානයක්. අලුහුණු ලබා දීමේදී මාතලේ ප්‍රදේශයෙන් ගෙන හුණු ගල් මෙතනදී අපි කඩා ගැනීමට ලක් කරනවා. ඒ වගේම තමයි මේ වුණට අපි පටන් අරන් තියෙනවා චෛත්‍යයේ කපරාරු කිරීම. ඒ සඳහා මුතුරාජ වලින් අපි ගේනවා සිප්පි කටු. ඒ වගේම සඳරුසෑය ස්තූපයේ කපරාරු කිරීමට අවශ්‍ය තවත් තුන් අවශ්‍යතාවක් තමයි වැරටි. ඒ වැරටි ප්‍රමාණය අපි ගේන්නේ මාතරින්. මේ වෙද්දින් අපි අලුහුණු කිලෝ ලක්ෂ 75ක ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා සඳරුසෑය චෛත්‍ය මූලික ගොඩනැගීමේ කාර්යය සඳහා. මේ වාගේ චෛත්‍යයක් ඉදි වෙන්නේ අවුරුදු 10 ගානකට පස්සේ. ඒක යුද හමුදා සොල්දාදුවෙක් හැටියට මේ කාර්යයට සම්බන්ධ වෙන්න ලැබීම මගේ ලොකු භාග්‍යයක් විදිහට තමයි මම හිතාකින්නේ. චෛත්‍ය පූජාව නැත්තම් චෛත්‍ය ඉදිකොට වන්දනාමාන සඳහා සැදැහැවතුන්ට ඉඩකඩ සලසන පූජාව මහත්ඵල මහානිසංස හිමි වෙන පූජාවක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. චෛත්‍ය, චේතය, ස්තූපය, තූපය, සෑය, දාගැබ ආදී වශයෙන් හැම නමකින්ම හැඳින්වෙන්නේ ලෝතුරා බුදු, පසේ බුදු, මහරහත් ආදී උත්තමයන් වහන්සේලාගේ ශාරීරික, පාරිභෝගික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා යම්කිසි ක්‍රම රටාවකට නිර්මාණය කරලා දෙවිවරුන් මිනිසුන් ඇතුළු සියලු ලෝකවාසීන්ට වන්දනාමාන කරගෙන පින්කෙත් අස්වද්ද ගන්න අවස්ථාව සලසා දෙන පූජනීය සංකේතයක්. 45 වර්ෂයක් ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු තථාගතයන්න් වහන්සේ අවසානයේ කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන කියන සල්වනයේ සල්ගස් දෙකක් අතර උතුරට සිරස සිටින විදියට පිරිනුවන් මංචකයේ වැඩ සිටියා. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි, තථාගත ශරීරයේ පිළිබඳව අප මොන විදියටද පිළිපදින්න ඕන කියලා. එතකොට උන්වහන්සේ වදාරනවා මේ විදියට. දීඝනිකායේ පරිනිබ්බාන සූත්‍රයේහි මෙම කාරණාව පිළිබඳව ඉතාමත් පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ආනන්දය, ඔබලා තථාගත දේහයට පූජා පැවැත්වීමට කාලය ගත කරන්න එපා. ඔබලා Tamanට වැඩ පිණිස උත්සාහවන්ත වෙන්න. ප්‍රමාද නොවන්න. කෙලෙස් තවන වීරයෙන් යුතුව නිවනට යොමු කළ සිත් ඇතිව කටයුතු කරන්න. ආනන්දය තථාගතයන්න් වහන්සේ කෙරෙහි අතිශයින් පැහැදුණු නැනවත් ශාස්ත්‍රියෝ, බ්‍රාහ්මණයෝ, ගෘහපතියෝ සිටිනවා. ඔවුන් තථාගත දේහයට පුද පූජා පවත්වනවා ඇති. ශරීර පූජාව සම්බන්ධව ඉහත පරිදි සිදු කළ දේශනාවෙන් පසුව ආනන්ද හාමුදුරුවෝ නැවතත් විමසනවා, ස්වාමීනි, තථාගත දේහය ගැන කෙසේ පිළිපදින්න ඕනද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා, ආනන්දය, සක්විති රජ කෙනෙක්ගේ ශරීරය අලුත් සලුවකින් වෙලනවා. දෙවනුව කපපුළුන් වලිනුත් වෙලනවා. මේ විදියට යුගල 500කින් වෙලලා තෙල් පුරෝපු රන් දෙනක තියලා වහලා සඳුන් දර වලින් ආදාහනය කරනවා. මේ ආකාරයෙන් තථාගත දේහයටත් කටයුතු කළ යුතුයි. සක්විති රජ කෙනෙකුගේ ධාතු තැන්පත් කරලා හතරමං හන්දියක ස්තූප තනනවා. එපරිද්දෙන් තථාගතයන්න් වහන්සේගේ ධාතු පිළිබඳවත් කටයුතු කළ යුතුයි. යමෙක් එම ධාතුන් තැන්පත් කළ ස්තූපය මල් හෝ සුවඳ දුම් හෝ වෙන යම් දෙයකින් පුදනවා නම්, ගෞරවයෙන් වන්දනා කරනවා නම්, ඔවුන් චිත්ත ප්‍රසාදයක් ඇති කර ගනී නම්, ඒ ඔවුන්ගේ හිතසුව පිණිසම පවතිනවා. ඔවුන් මරණයෙන් පසු සුගති ලෝකයට පැමිණෙනවා. මේ නිසා තථාගතයන්න් වහන්සේ තූපාර්හ වෙනවා.
තථාගතයන්න් වහන්සේ නමකට කරන සුළු පූජාවක් පවා අනුසස් අනන්තයි. ඒ බව ධම්මපදයේ බුද්ධ වර්ගයේ එන ගාථාවලින් පැහැදිලි වෙනවා. පූජාරහේ පූජයතේ බුද්ධේ අදිව ශාවකේ පපංච සමතික්ඛන්තේ තින්න ශෝක පරිද්දවේ යනාදී වශයෙන් රජගහ නුවර වාසය කරපු එක්තරා කාන්තාවක් උදෙන්ම නැගිටලා වැටකොළු මල් 4ක් කඩාගෙන අජාසත් රජු විසින් ධාතු නිදන් කරලා හදලා තිබුණ දාගැබකට පූජා කරන්නට යන්ට පිටත් වුණා. වටපිටවත් නොබලා බුදුගුණ සිහි කරමින් යන අතරමඟදී එළදෙනක් විසින් ඇනලා එය මරණයට පත් වෙනවා. නමුත් දාගැබ වන්දනාවට යන චේතනාව තිබුණ නිසා මරණින් පසු ඇය සක් දෙවියන් ළඟ තේජස් ඇතුව උපදුණා. බුදුවරු අනන්තයි. ඒ බුදුවරුන්ගේ ගුණත් අනන්තයි. අපමණ ගුණ ඇති ඒ උතුමන් කෙරෙහි පැහැදීමෙන් අපමණ ආනිසංස ලැබෙනවා. ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙන කෙනා පවා සුගතියට පත් වෙනවා. සද්ධා මත්තං ප්‍රේම මත්තං සබ්බේ තේ සග්ග පරායනා. එබැවින් බුදුන් වහන්සේලාගේ, පසේ බුදු වහන්සේලාගේ, මහරහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කොට තනා ඇති ස්තූප නිසා මහජනයා තුල ශ්‍රද්ධා භක්තිය පිළිසිඳ ගන්නවා, වැඩෙනවා. ඒ හේතු කොටගෙන එම භක්තිවන්ත ජනතාවට මහත්ඵල මහානිසංස හිමි වෙන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. සංගමං නිට්ඨපෙත්වාන සරං වීරේ දිවංගතේ කතං මේඝවනේ රම්මේ ජිනධාතු නිධාපිය චන්දස්සූරිය සංඛාතං චේතියං තං නමාමහං. නිසංසලයි මහබෝපත් පවන්සලයි මහමෙවුනාවිම සරසා සවනක් घन රැසින්දිලේ සඳහිරුස රදුන් වහන්සේ දොහොත් මුදුන් තබා වඳිමු සඳහිරුස රදුන් වහන්සේ. සෝගිනි නිමවා ලොවටම යහපත සදනා සිත් එක දැහැනක රඳවා මෙත් මුදිතා අත් විඳිනා සඳහිරුස රදුන් වහන්සේ පසඟ පිහිටුවා
නමදිමු සඳහිරු සෑ රදුන් වහන්සේ බුද්ධං ධම්මං සංඝං දැකුලගොත් හැඟුම් නිවා සාමය දියතෙහි රඳවා රන්පත් ඉරුමත ලියැදී තිවලා සදහම රකිනා සඳහිරු සෑ රදුන් වහන්සේ කප්සුවහස් කලක් පුදමු සඳහිරු සෑ රදුන් වහන්සේ මේ පින් කෙත නිසංසලයි මහබෝපත් පවන්සලයි මහමෙවුනාවිම සරසා සවනක් घन රැසින්දිලේ සඳහිරු සෑ රදුන් වහන්සේ දොහොත් මුදුන් තබා වඳිමු සඳහිරු සෑ රදුන් වහන්සේ බුද්ධං ධම්මං සංඝං තමන් සතු හැමදේම අතහැර යනෙනසේ වැඩුමට බවුන් උපන් මව්බිම රකින්නයි ඉදිරියට ආවේ හෙළපුතුන් ලක්මිමේ උන් උපත ලැබුවේ මුළු මහත් ජාතිය පිනෙන් දිවි පුදාලක් මවගෙනෙත් යුගත් තෙත් කලා කඳුලලි වලින් සදා පවතින තුරා ඉරහඳ අපට ආලෝකය දෙමින් ජාතියම එක් වී වඳිව් ඒ මහා සඳහිරු සෑරදුන් සිහි කරව පෙන්වා කෙලෙහි ගුණ ජාතියක් ලෙස අභිමනින් ජාතියම එක් වී වඳිව් ඒ මහා සඳහිරු සෑරදුන් තරුණ ජවයත් ගතේ සවියත් හිතේ දිරියත් නෙක් කළේ රකින්නයි දූ පුතුන් මතු මතු උපදිනා මේ තුන් හෙලේ ඇහි කඳුලලි කතේ දහනේ සමග හෙළුවේ සිංහලේ සිහි කරව් සමරව් කරව් පින්දම් පුතුන් වෙනුවෙන් හෙලේ
දරුවන් කළේ සාමය ගෙනෙන්නයි අපේ නැතුවග ගලන මුතුවට වලින් දෙකුපුල් තෙමෙන්නයි ඉදි කළේ මහසෑය උන්ගේ පාරමී සිහි කරන්නයි සයාමවතින තුරා ඉරහඳ අපට ආලෝකය දෙමින් ජාතියම එක් දී වඳින් ඒ මහා සඳහිරු සෑරදුන් සිහි කරව පෙන්වා කෙලෙහි ගුණ ජාතියක් ලෙස අභිමනින් ජාතියම එක් දී වඳින් ඒ මහා සඳහිරු සෑරදුන් ඉවන් දරුවන් නිසා සුරකුණ මව්බිමට ආලය කරන්න ජාති